හරි. එතකොට ඊළඟට ජාතික ගුණකට වැදගත් වෙන ප්‍රවේශය තමයි දැන් අපි නිෂ්පාදන ප්‍රවේශයේ මූලික දේවල් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් හැමදේම කතා කරන්න විදිහක් නැති වෙයි මේ වැදගත් තැන් සියල්ල කතා කරමු. එතකොට නිෂ්පාදන ප්‍රවේශයේ මූලික දේවල් උනේ නිෂ්පාදන ප්‍රවේශයේදී කොහොමද දලදේශීය නිෂ්පාදිතය හොයාගන්න ඊළඟට දල ජාතික ආදායම දක්වා යන්නේ. දැන් ඊළඟ ප්‍රවේශය බැලුවොත් එහෙම ආදායම් ප්‍රවේශයේදී දැන් වැදගත් දෙයක් තමයි ආදායම් ප්‍රවේශයේදී අපි ගණනය කිරීම කරන්නේ මොනව පදනම් කරගෙනද කියන්නේ. ඒත් ආදායම් ප්‍රවේශයේදී මූලිකව කරන්නේ රටක බිහි වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අගය කරනවා ඒ භාණ්ඩ හා සේවා බිහි කරන්න සාධක සපයපු සාධක හිමියන්ට ලැබෙන ආදායම් පදනම් කරනවා. දැන් අපි ගමු හදලා තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් තියෙනවා. ඒකේ වටිනාකම $5000යි. මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය හදන්න සාධක සපයපු සාධක හිමියන් ඉන්නවා. ඉතින් මේ භාණ්ඩ හදන සාධක සපයපු. දැන් මෙතනදී වැදගත් වෙන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් සාධක සපයන්න පුළුවන් ආකාර කිහිපයක. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. මොන වගේ සාධක තමයි අපි ගන්න. ඒතකොට මේ සාධක සපයන පාර්ශවකරුවන් ඉන්න පුළුවන් ආර්ථිකයක් ඇතුලේ කොටසක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී ඉන්න ආයතන. තව කොටසක් කුටුම්බ අංශයේ ඉන්න පුළුවන් සාධක සපයන. තව කොටසක් ඉන්න පුළුවන් ප්‍රධානම කුටුම්බ අංශ සාධක සපයීම කරන්නේ. ඊළඟට රජයේ යම් සාධක ප්‍රමාණයක් තමන්ගේ සපයන්න පුළුවන්. එතකොට මේ සියලු දෙනා එකතු වෙලා භාණ්ඩ හා සේවා දන සාධක දුන්නම ඒ භාණ්ඩ හා සේවා මත ලැබෙන ආදායම් තමයි අපි සාධක ආදායම් කියලා කියන්නේ. එතකොට ආදායම් ප්‍රවේශයේදී ප්‍රධාන සාධක ආදායම් ප්‍රභව කීපයක් හඳුනා ගන්න. පළවෙනි එක තමයි අපි හඳුනා ගන්න එකක් සේවක ආදායම් කියලා. සේවක ආදායම්. මේකට සංකේතයක් විදිහට අපි දෙනවා COE. සේවක ආදායම්. ඊළඟට අපි හඳුනා ගන්නවා ආදායම් ප්‍රවේශයේදී සාධක ආදායම් විශේෂයක්. ඒකට අපි කියනවා සුද්ධ මෙහෙයුම් අතිරික්තය. සුද්ධ මෙහෙයුම් අතිරික්තය. ඒතර මේ සුද්ධ මෙහෙයුම් අතිරික්තය අපි හඳුන්වනවා NOS කියලා. ඊළඟට මිශ්‍ර ආදායම්. මිශ්‍ර ආදායම්. ඒක හඳුන්වන්නේ MI කියලා. මිශ්‍ර ආදායම්. ඊළඟට තව සාධක ආදායම් ප්‍රවයක් හඳුනා ගන්නවා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. අපි නම් කරන්නේ CFC. ඊළඟ තව සාධක ආදායම් ප්‍රවයක් හඳුනා ගන්නවා අපි නිෂ්පාදනය මත අනෙකුත් බදු. මෙතන මේ නිෂ්පාදන මත අනෙකුත් බදු කියද්දි මෙතන තියෙන සුද්ධ බදු සාහනාධාර අඩු කළා ගියා. TDS කියලා කියනවා. ඒක අපි මේක අදහස් කෙටියෙන් තේරුම් ගමු වැදගත් වෙන නිසා. දැන් ඉස්සෙල්ලාම මොකද්ද මේ සේවක ආදායම් කියලා කියන්නේ? ඒතකොට මේ සේවක ආදායම් වල මූලිකව අදහස් වෙන්නේ මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් බිහි කරන්න තමන්ගේ සමුදායකත්වයේ සපයන පිරිස් වෙත ලැබෙන ආදායම් ප්‍රවාහය. ඊළඟට සුද්ධ මෙහෙයුම් අතිරික්තය ඇතුලේ තියෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න වැඩියත් වෙන සමාගමික අංශ උපයන ආදායම්. මෙතන මේ මිශ්‍ර ආදායම් යටතේ තියෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩියත් වෙන සමාගමික නොවන ගෘහ ඒකක උපයන ආදායම් ප්‍රමාණය. දැන් මේ දෙකේම තියෙන්නේ අතන මෙතන නම් තියෙන ශ්‍රමයට දෙන දායකත්වයේ වැටුප් වේතන දීම නා. හැබැයි මේ දෙකේම තියෙන මිශ්‍ර ආදායම් ප්‍රවාහය. සුද්ධ මෙහෙයුම් අතිරික්තයේදී තියෙන්නේ ලියාපදිංචි සංවිධිත ප්‍රවාහයන්. හැබැයි මිශ්‍ර ආදායම් එකේදී තියෙන ලියාපදිංචි නොවු ගෘහ ඒකක උපයන මිශ්‍ර ආදායම් ප්‍රවාහය. ඒතර මේ දෙකේම තියෙන්නේ සංයුතිය එකක්. හැබැයි මේ දෙකේදී අර මූලාශ්‍ර වෙනස්. මේක සමාගමික අංශ ජනනය කරනවා. මේක ගෘහ ඒකක අංශ ජනනය කරනවා. ඒතර මේ ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය කියලා කියන්නේ දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට ප්‍රාග්ධන සම්පත් භාවිතා කරද්දී ඒවා භාවිතයත් එක්ක ගෙවෙනවා. ඒ ගෙවෙන ප්‍රාග්ධන ප්‍රවාහයන්
නැවත ප්‍රතිසම්පාදනය කරන්න යම් පාර්ශවයක් එකට සම්පත් වෙන් කරනවා. ඒ මත උත්පාදන වෙන ආදායම් තමයි ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන විදිහට හඳුන්වලා තියෙන්නේ. ඊළඟට මෙතන නිෂ්පාදනය මත අනිකුත් බදු කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් ඇතුළත විවිධ බදු අය කරන ක්‍රියාවලියක් ඇතුළත. කියන්නේ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය මත ක්‍රියාවලිය මත ඇති වෙන සිද්ධියක්. නැත්නම් හදපු භාණ්ඩය හෝ සේවාව අවසන් වූ අවස්ථාවේ අය කරන බදු ගැන නෙමෙයි මෙතන මේ කියන්නේ. භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක්. උදාහරණයකදී භාණ්ඩයක් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය තුළත පරිසරයට වන හානි නිසා අය කරන්න පුළුවන් පාරිසරික විමෝචන බද්ද. අන්න එක මේ නිෂ්පාදනය මත අනිකුත් බදු කියන එක යටතේ තමයි තියෙන්නේ. ඒ වගේම සේවක ප්‍රමාණය මත සහන ආධාර දෙන්න පුළුවන් දිලිදීමනාවක් විදිහට ආයතනයකට. ඒවා නිෂ්පාදනය මත අනිකුත් සහනාව. ඒතොර භාණ්ඩය හෝ සේවාව හදලා අවසන් වූ අවස්ථාවේ පනවන බදු නෙමෙයි මෙතන තියෙන්නේ. ක්‍රියාවලිය අතරතුර ඇති වෙන බදු සහ සහන ආධාර අතර වෙනස තමයි මෙතන මේ රජයේ සාධක ආදායමක් විදිහට රන් තියෙන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මත බිහි වෙන. ඒතොර මේ ආදායම් ප්‍රභව පහ ආදායම් ප්‍රවේශයේදී හරි වැදගත්. අපි මේ ආදායම් ප්‍රවේශයේදී මෙන්න මේ ආදායම් වලට විශේෂ නමක් කියනවා. මේවට කියන්නේ ප්‍රාථමික ආදායම් කියලා. ප්‍රාථමික ආදායම්. මේකට කියන නම තමයි ප්‍රාථමික ආදායම්. ප්‍රයිමරි ඉන්කම් කියන්නේ. ඒතකොට ප්‍රාථමික ආදායම් ප්‍රධාන ප්‍රභව පහක් යටතේ අපි හඳුනා ගන්නවා. සේවක ආදායම්, ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය, නිෂ්පාදනය මත අනිකුත් බදු. එතකොට මේ ආදායම් ප්‍රභව පහේ අපිට මෙන්න මේ වගේ දෙකුත් සාකච්ඡා කරන්න පුළුවන්. මේ ආදායම් ප්‍රභව පහේ මෙන්න මේ තුනේ එකතුවට මහ බැංකු වාර්තාවේ ඉදිරිපත් වෙන විදිහ නිවැරදිද? මෙන්න මේ තුනේ එකතුවට නමක් කියනවා දල මෙහෙයුම් අතිරික්තයක් කියලා. දල මෙහෙයුම් අතිරික්තය. දල මෙහෙයුම් අතිරික්තය GOS කියලායි අදහස් කරන්නේ. එතකොට අපිට ඕන නම් මේ ප්‍රාථමික ආදායම් ප්‍රභව අඳුන ගන්න පුළුවන් ප්‍රධාන ශීර්ෂ එක්කෝ පහක් යටතේ නැත්නම් ප්‍රධාන ශීර්ෂ දරුණු තේරෙන්නේ නැති මේකයි මේ තුන එකතු එකක් විදියටයි මෙහා වෙනමයි. ප්‍රධාන ශීර්ෂ තුනක් විදියට අඳුන ගන්නත් පුළුවන්. එතකොට ඉස්සලම ආදායම් ප්‍රවේශයේ තමයි අතර මේ අලුත් ජාතික ක්‍රියාවලිය හරි අවබෝධයක තියාගන්න ඕනේ. නිෂ්පාදන ප්‍රවේශයේ ඇත්තට සංකීර්ණ නැහැ ගණනය කිරීම. ආදායම් ප්‍රවේශය තමයි අවසාන අවුරුද්දේ ආපු උසස් පෙළ විභාගෙත් අලුත් විෂය නිර්දේශය ආපු ගානාවේ ආදායම් ප්‍රවේශයෙන් මේ ගැන පොඩි අවබෝධයක් තියාගන්න එක වැදගත්. ඒක ආදායම් ප්‍රවේශය මතක තියාගන්න භාණ්ඩ සේවා නිෂ්පාදනයට සාධක සපයලා උපේන ආදායම් ප්‍රභව ප්‍රධාන ශීර්ෂ කීපයක් අතර හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ කොහොමද මේ ආදායම් පදනම් කරගෙන රටක නිෂ්පාදිතය තක්සේරු කරගන්නේ? දැන් අපි තේරුම් ගන්න ඕන අපි ඉස්සෙල්ලා කෘෂිකාර්මික අංශයේදී කොහොමද නිෂ්පාදිතය අගය කරේ? අපි මූලිකව වැදගත් වෙන්නේ දලදේශීය නිෂ්පාදනය කියන එක ඉස්සෙල්ලා. ඒතර දලදේශීය නිෂ්පාදිතය අපි ගත්තේ නිෂ්පාදන ප්‍රවේශී තරුණට මතකයි. දාදේනි ඒක නම් කරමු GDP කියලා. දැනට අපි මේකේ මිල සංකල්ප ගැන කතා නොකර යමු. මිල සංකල්ප මතක කරලා ඉස්සරහට යමු. මිල සංකල්ප අවසානයේ පොදුම පැහැදිලි කරලා දෙන්න. ඒතර දලදේශීය නිෂ්පාදිතය ගත්තේ අපි කෘෂි අංශයේ එකතු කළ අගය කාර්මික අංශයේ එකතු කළ අගය සහ සේවා අංශයේ එකතු කළ අගය. ඒක එකතු කරාම දලදේශීය නිෂ්පාදිතය ලැබුණා. දැන් ඇත්තට මේ වගේ එකතු කළ අගය කියලා අපි අදහස් කරේ සමස්ත එකතු කළ අගය ආර්ථික. නිමෙව්මේ වටිනාකම් වලින් අතරමැදි පරිභෝජනයෙන් ඉවත් කරා. ඒ වගේම දැන් මෙන්න මේ දලදේශීය නිෂ්පාදිතය අපි අගය කරන පළවෙනි අවස්ථාවේදී ලැබෙන මිල සංකල්පයට නමක් කියනවා මූලික මිල කියලා. මූලික මිල. මේකේ අදහස මොකක්ද කියන එක දැනට වැදගත් නෑ අපි ඉස්සරහට එක සාකච්ඡා කරමු. ඕනම නිෂ්පාදිතයක් අගය කරන ප්‍රාථමිකම අවස්ථාවේදී ඒක ලැබෙන්නේ මිල මූලික මිලට. එතකොට දැන් ආදායම් ප්‍රවේශයේදී මෙන්න මේ දාදේනි හොයාගන්න මූලික මිලට හොයාගන්න පාවිච්චි කරන ක්‍රමය තමයි අර ප්‍රාථමික ආදායම් සියල්ල එකතුව ගන්න. දාදේනි ගත්තොත් එහෙම ආදායම් ප්‍රවේශයේදී මූලික මිල යටතේ ඒක හොයාගන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකට අපි ගන්නවා නිෂ්පාදනයේ සාධක සපියු සාධක මියන උපයන සමස්ත ආදායම. එතකොට
සේවකී නිෂ්පාදනයට තමන්ගේ ශ්‍රම දායකත්වයේ දීලා උපයන ආදායම් COE සේවක ආදායම්. ඊළඟට ගන්න පුළුවන් අපිට මම GOS කියලා ගන්නම්. මේ ඇතුලේ තියෙනවා කොටස් තුනක්. උන්ට මතක ඇති. එකක් මේ සංවිධිත සමාගම් තමන්ගේ දායකත්වය භාණ්ඩා සේවා නිෂ්පාදනයේ සපයලා උපයන සුද්ධ මෙහෙයුම් අතිරික්තය. ඊට අමතරව ගෘහ ඒකක උපයන නිෂ්පාදනයට දායක වීම නිසා උපයන මිශ්‍ර ආදායම් ප්‍රමාණය සහ ප්‍රාග්ධන සම්පත් ලබා දීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ CFC ස්ථාවර ප්‍රාග්ධන පරිභෝගය. ඒතර මේ කොටස් තුන එකතුව GOS නැත්නම් දල මෙහෙයුම් අතිරික්තය කියලා අගය කරනවා. ඊළඟට මේකට එකතු කරගන්න ඕනේ රජය භාණ්ඩා සේවා නිෂ්පාදන සාධක සපයලා උපයන ආදායම. අපි ඒක TDNS කියලා කියනවා. නිෂ්පාදන මත අනිකුත් සුද්ධ පදු. ඒතර මේ කොටස් ටිකේ සමස්ත එකතුව අපිට ලැබෙනවා ධනදේශීය නිෂ්පාදිතයේ මූලික මිලට. දැන් නිෂ්පාදන ප්‍රවේශයයි ආදායම් ප්‍රවේශයයි එකට ඉගෙනගෙන යන එක තමයි ඇත්තට පහසුම දේ. හේතුව මේ දෙකේම සමානතාවයක් තියෙනවා. දැන් නිෂ්පාදන ප්‍රවේශයේදී ආරම්භයේම අංශ තුනේ එකතු කළාගේ තක්සේරු කරාම අපිට ලැබෙන මූලික මිලට දාදී. ඒ වගේම ආදායම් ප්‍රවේශයේදී නිෂ්පාදන ප්‍රවේශය වගේම ආදායම් ප්‍රවේශයේදී ප්‍රාථමික ආදායම් සියල්ල එකතුව ගත්තම ලැබෙන්නේ මූලික මිලට. කාරි වදක. එතකොට ආදායම් ප්‍රවේශයේදී මූලිකව මතක තියාගන්න ඕනේ මොනවද ආදායම් ප්‍රවේශයේදී ගන්න ප්‍රාථමික ආදායම් ප්‍රවාහයන් කියන එක. ඒ වගේ සරල අදහස මොකක්ද? ඊළඟට ඒ වගේ සංයුතිය හැදිලා තියෙන කොහොමද? දැන් COE ඇතුලේ තියෙන්නේ ශ්‍රමයට ලැබෙන වැටු වේතන දීම. GOS ඇතුලේ තියෙනවා සංවිධිත සමාගමික අංශ, සංවිධිත නොවන ගෘහ ඒකක සහ ප්‍රාග්ධන සම්පත් හිමියන් උපයන ආදායම. එතකොට මේ දෙකට මම උදාහරණ දෙකක් කියන්නම් පොඩ්ඩක් ඒක සංකීර්ණ නිසා. මේ NOS වලට හොඳ උදාහරණයක් තමයි දැන් ලංකාවේ ලියාපදිංචි සමාගමික ව්‍යවසායක් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපි ගමු ලංකාවේ ලියාපදිංචි කරලා ව්‍යාපාර කටයුත්තක් කරගෙන යන සම්පත් බැංක මූල්‍ය සේවා සැපීමක් කරනවා. ඊළඟට ගත්තොත් එහෙම ඇඳුම් නිෂ්පාදනය කරන මාස් ඇක්ටිව් ආයතන. මේ ඔක්කොම සංවිධිත ව්‍යාපාර. ඒගොල්ලෝ වසරකදී උපයන ලාභාංශ පොලි ආදායම් අනේ සියල්ල මෙන්න මේ NOS ඇතුලේ තියෙනවා. හැබැයි මේ MI ඇතුලේ තියෙන්නේ සංවිධිත අංශ නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ස්වයං රැකියාකරුවෙක් උපයන ආදායම්. දැන් හවසට ඔය ගම්බද ප්‍රදේශවල යන පාන් අලෙවි කරන ත්‍රිවිල් රථයකින් උපයන ආදායම් ටික මෙන්න මේ MI ඇතුලේ නැත්තම් මිශ්‍ර ආදායම් ඇතුලේ ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්තම් පළතුරු වෙලෙන්දෙක් කරත් එක පළතුරු අලෙවි කරලා ගන්න ආදායම්. ඒවා සංවිධිත ව්‍යාපාර නෙවෙයි. ඒවා සංවිධිත නොවන ගෘහ ඒකක දායකයන් පවත්වාගෙන යන නිෂ්පාදන කටයුතු. අන්න ඒ වගේ ආදායම්. මෙතන තියෙන්නේ ප්‍රාග්ධන සම්පත් සම්පාදනය කරපු නිසා ඒ ප්‍රාග්ධන සම්පත් හිමියන්ට ලැබෙන ප්‍රතිලාභ CFC. ඒ තුනේ එකතුව GOS කියලා කියන්නේ සමස්ත මෙහෙයුම් ක්‍රියාකාරීත්වක උත්පාදනය වන ආදායම් ප්‍රවාහය. ඒතකොට මේ තුනේ එකතුව අනිවාර්යෙන් දලදේශීය නිෂ්පාදිතයට සමානයි. හේතුව දැන් ඕනම නිෂ්පාදිතයක් හැදෙන්නේ සාධක භාවිතය. එතකොට නිෂ්පාදිත වටිනාකම සැපයූ සාධක වල වටිනාකමට සමාන වෙන්න ඕන නිසා අනිවාර්යෙන් නිෂ්පාදිතය මත උත්පාදනය වන ආදායම් කියන්නේ නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ප්‍රවාහයක්. එතකොට මේ දෙක හොඳට මතක තියාගන්න වැදගත්ම දේ ආදායම් ප්‍රවේශය සහ නිෂ්පාදන ප්‍රවේශයේදී දාදේනී තක්සේරු කිරීම. ඉතින් මම කලින් කියලා දුන්නා කොහොමද දාදේනී දල ජාතික ආදායම දක්වා යන්නේ කියන එක. ඒක දරුවනේ මේ ප්‍රවේශයන් දෙකටම පොදුයි. ඒක නිෂ්පාදන ප්‍රවේශය ආකෘතියටත් ආදායම් ප්‍රවේශය ආකෘතියටත් වෙනසක් නැහැ පොදු තත්ත්වයක්. දැන් අපි බලමු පොඩ්ඩක් දැන් ආදායම් ප්‍රවේශය ගැන අවබෝධයක් ගත්ත නිසා කොහොමද මේ මූලික මිලට ලැබෙන නිෂ්පාදිතයේ වටිනාකම අවසානයේ ජාතික ගුණකරණය පොදුවේ කියන්නේ හැම වෙලේම නිෂ්පාදිත වටිනාකම වෙළඳ මිලට පවත්වන්නේ. ඒ කියන්නේ අපි ඉස්සර වැදගත් වෙනවා ජාතික ගුණකරණ ක්‍රියාවලියදී භාවිතා වෙන මිල සංකල්ප. ගැන අවබෝධයක් ගන්න. එතකොට මිල සංකල්ප ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා ජාතික ගුණකරණ ක්‍රියාවලියේ. එකට කියනවා මූලික මිල කියලා අපි. මම පැහැදිලි කරලා දෙන්නම්. දෙවෙනි එක නිෂ්පාදකයාගේ මිල කියලා එකක් තියෙනවා. නිෂ්පාදකයාගේ මිල. තුන්වෙනි අවස්ථාව තියෙනවා ගැනුම්කරුගේ නැත්නම්
පාරිභෝගිකයාගේ නැත්නම් අවසානයේ කියන ප්‍රයෝගයට තව නමක් වෙළඳ මිල. මේ මිල සංකල්ප තුනම ජාතික ගිණුම් කරන අලුත් ක්‍රමවේදය යටතේ භාවිතා වෙනවා. සාධක මිල කියන සංකල්පේ දැන් භාවිතා වෙන්නේ නැහැ. මේ මිල මට්ටම් යටතේ තමයි තක්සේරු කරන්නේ. ඒතකොට මේ මිල සංකල්ප ගැන සාකච්ඡා කරද්දී මූලික අදහස් තුනක් මම ඉස්සෙල්ලා කියන්නම්. ඊට පස්සේ අපි ටිකක් පුළුල් උදාහරණයකින් කතා කරමු. මිල සංකල්ප වලදී මේ මූලික මිල කියලා කියන්නේ නිෂ්පාදිතේ පළවෙනි අවස්ථාවේදී කර්මාන්තශාලා තුලදී අලවියට සූදානම් කරන අවස්ථාවේදී වටිනාකම. නිෂ්පාදකයාගේ මිල කියන්නේ නිෂ්පාදකයා භාණ්ඩ අතරමැදියන්ට වෙළඳුන්ට බාර දෙන අවස්ථාවේදී භාණ්ඩ හා සේවා තොගේ වටිනාකම. ගැනුම්කරුගේ මිල කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳ පොලේදී මිලදී ගන්න පාරිභෝගිකයා ගෙවන මිල. එතකොට මේ මිල සංකල්ප තුන වර තේරෙන්න ඕන. හැදිලා තියෙන්නේ එකම නිෂ්පාදිතය අවස්ථා තුනකදී තක්සේරු කිරීම මත. පළවෙනි අවස්ථාව කර්මාන්තශාලා තුලදී තක්සේරු කිරීම. දෙවෙනි අවස්ථාව කර්මාන්තශාලා පිටත අතරමැදියන්ට බාර දෙන අවස්ථාවේ තක්සේරුව. අවසාන එක වෙළඳ පොලේදී පාරිභෝගිකයා මිලදී ගන්න අවස්ථාවේදී ගෙවන මිල මත තක්සේරු. එතකොට දැන් මේ ගැන හොඳ අවබෝධයක් තිබෙන්න ඇත්තටම වැදගත්. මොකද දැන් ගිය අවුරුද්දේ ජාතික ගිණුම් කරන ක්‍රියාවලියේදී ආදායම් ප්‍රවේශයේ විවෘතව ඇව්වා. මොකද එතන ඇත්තටම වෙනසක් තිබුණ නිසා ළමයිගේ අවබෝධය බලා ගන්න ඕන වුණා. ඒ වගේම දැන් මේ අවුරුද්දේ අපිට විශ්වාස කරන්න පුළුවන් මිල සංකල්ප ගැන අවබෝධයක් ළමයිකින් අහයි කියලා. ඒත් අපි පොඩ්ඩක් එක විස්තරාත්මකව අධ්‍යයනය කරොත් එහෙම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් ගන්න අපි ගත්තොත් එහෙම කර්මාන්ත ශාලාවක් තුල හදලා ඉවර කරනවා කියලා හිතමු යම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක්. යම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ අවසන් කරන දරුවෝ මේකේ වටිනාකම අපි ගමු 1000යි. වටිනාකම 1000යි. එතකොට මේ නිෂ්පාදනය බිහි කරපු කර්මාන්තකරුවා දකිනවා මේ නිෂ්පාදිත වටිනාකම 1000ක් කියලා. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි කියන්නේ මේ නිෂ්පාදිතයේ මූලික මිල. කර්මාන්තශාලා තුල නිෂ්පාදිතය බිහි කරලා අවසන් වන අවස්ථාවේදී එහි වටිනාකම මූලික මිල. දැන් මේකේ තේරුම් ගන්න ඕන දේ මෙන්න මේ වගේ අදහසක්. හිතන්න කර්මාන්තශාලාවේ මේ භාණ්ඩ ඇතුළේ හදලා ඉවර වුණාට පස්සේ වටිනාකම 1000ක් වෙද්දී මේ භාණ්ඩ හදන්න කලින් රජය ඇවිල්ලා නිෂ්පාදකයාට කියනවා නම් රජය දිරි ගන්නවා නිෂ්පාදකයාට කියනවා ආව භාණ්ඩ හදාගෙන යන්න. මම ඔය හදන භාණ්ඩ වලට ඔයාට සහනාධාරයක් දෙන්නම් රුපියල් 200ක්. අපි වර කියන නිෂ්පාදනයේ මත සහනාධාර නම් සහනාධාරක නම් කරා. එතන මේ සහනාධාරයත් අරන් තමයි කර්මාන්තකරුවා මේ භාණ්ඩේ නිෂ්පාදනය කරලා ඉවර කරන්නේ. ඒතොර අතර නිෂ්පාදිත වටිනාකම 1000ක් වෙද්දී කර්මාන්තකරුවාගේ දායකත්වය 800ක් කියලා අපිට තේරෙනවා. 200ක් රජයේ දායකත්වයක් නිසා. එතකොට මූලික මිල ඇතුලේ තියෙන දේ තමයි තේරුම් ගන්න ඕනේ. ඔයාලට බැලුම් පැහැදිලිව මෙන්න මේ අවස්ථාවෙම තේරුම් ගන්න පුළුවන්. නිෂ්පාදිතය බිහි කරලා අවසන් වන අවස්ථාවේදී වටිනාකම මූලික මිල කියලා තක්සේරු කරනවා. ඒ ඇතුලේ රජයේ නිෂ්පාදිතේ බිහි කරන්න සපයන සහනාධාරවල නිෂ්පාදනය මත ලබා දෙන සහනාධාරවල වටිනාකම අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. ඊළඟට මේ නිෂ්පාදිතය කර්මාන්තශාලාවෙන් එළියට ගේනවා හේතුව නිෂ්පාදිතය බාර දෙන්න ඕන අලෙවිකරුවන් සඳහා අතරමැදියන් සඳහා පාරිභෝගිකයා දක්වා අරගෙන යනවා. දැන් අපිට සරල අවබෝධයක් ගන්න පුළුවන් මේ නිෂ්පාදිතය කර්මාන්තකරුවා එළියට අරන් අවිලා අතරමැදියට බාර දෙන අවස්ථාවේදී තක්සේරු කරගන්න එපයි මිල. එයා දකිනවා මේ 200 යාට ගියපු ගාණක් නෙවෙයි. එයාට මේ නිෂ්පාදිතයේ සැබෑ ලෙස ගියපු ගාණ තමයි 800. එයා 800ක් අතරමැදියට නියම කරන්න යද්දී රජය ඇවිල්ලා කියනවා නම් මේ නිෂ්පාදිතය මත රජය කියනවා නම් මම මේ නිෂ්පාදනය අලෙවි කරන දැන් මේ අතරමැදියට දෙන්න යන අවස්ථාවේදී මට මේකෙන් මේ වගේ බද්දක් ඕන කියලා වක්‍ර බදු කියලා අපි නම් කරොත් පෙර 400ක දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. අතරමැදියට මේක දෙන්න යද්දී රජය කියනවා නම් නිෂ්පාදකයාට 400ක බදු ගෙවන්න කියලා. නිෂ්පාදකයා තමන්ගේ ගාණෙන් එක ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නිෂ්පාදකයා කරන්නේ අතරමැදියට මේක බාර දෙන අවස්ථාවේදී මේකේ මිල සංශෝධනය කරගන්නවා. ඔන්නෝයි බදුත් ඇතුළත් කරලා. එතකොට ඇත්තට මේ භාණ්ඩ හා සේවා තොගේ වටිනාකම අතරමැදියන්ට බාර දෙන අවස්ථාව වෙද්දී 1200ක් දක්වා නිෂ්පාදකයා මිල කරනවා. ඔන්න ඒ නිෂ්පාදකයා 1200ක් දක්වා මිල කරන අවස්ථාවේදී එහි වටිනාකම තමයි අපි කියන්නේ නිෂ්පාදකයාගේ මිල කියලා. බලන්න
ඒතොර අපි මූලිකව ඉස්සර මේ දෙන්න ගැන අදහසක් ගමු. නිෂ්පාදකයාගේ මිල සහ මූලික මිල අතර තියෙන වෙනස. ඒතොර නිෂ්පාදකයාගේ මිල තුල බලන්න බදු තියෙනවා. හැබැයි මෙන්න මේ රජයේ දීලා තිබ්බ කර්මාන්තශාලාවේ භාණ්ඩ හදන අවස්ථාවේ දුන්න සහනාධාර වටිනාකම මේක ඇතුලේ නෑ. පැහැදිලිව පේනවනේ මේ 200 මේකේ නෑ 800 යාව එළියට. ඒකට 400ක් එකතු වෙලා තමයි 1600 හැදුනේ. ඒතකොට දරුවනේ මතක තියාගන්න දැන් මිල සංකල්ප දෙකක් මූලිකව. එකක් පළවෙනි අවස්ථාව මූලික මිල. දෙවෙනි අවස්ථාවේ නිෂ්පාදකයාගේ මිල. මූලික මිල ඇතුලේ සහනාධාර නිෂ්පාදිතේ මත ලබා දෙන සහනාධාර නෑ. ඇතුළත් සහනාධාර ඇතුළත්. හැබැයි බදු වටිනාකම් ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි නිෂ්පාදකයාගේ මිල තුල සහනාධාර වටිනාකම ඇතුළත් නොවුනට අනිවාර්යෙන් බදු වටිනාකම නිෂ්පාදිතය මත නිෂ්පාදකයන් අය කරන බදු වටිනාකම ඇතුළත් වෙනවා. මොන ප්‍රධාන මිල සංකල්ප දෙක. දැන් මේකේ තුන්වෙනි අවස්ථාව තමයි අපි ගත්තොත් එහෙම මේ නිෂ්පාදිතය. දැන් මෙතනින් එහාට දරුවනේ යනවනේ මේක පාරිභෝගිකය දක්වා. ඒ ක්‍රියාවලිය ගත්තොත් එහෙම මේක පාරිභෝගිකය දක්වා යද්දී මම මෙතන ඉඳන් ගන්නම්. මේක පාරිභෝගිකය දක්වා එද්දී මේක පාරිභෝගිකය දක්වා එනවා කියන්නේ මේ ක්‍රියාවලිය අවසානයේ වෙළඳ පොලේදී පාරිභෝගිකයා මේකට භාණ්ඩයට මිලක් ගෙවනවනේ. අන්න ඒ අවස්ථාව දක්වා මේ කියනවා. එතකොට මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය පාරිභෝගිකය දක්වා එද්දී මෙන්න මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය අපි අර නිෂ්පාදකයාගේ මිලේදී අවසානයේ තක්සේරු කරගෙන තිබුණේ මේක 1200කට කියලානේ. වටිනාකම 1200යි කියලා. එතකොට මේ ටික අවසානයේ පාරිභෝගිකය දක්වා ඇවිල්ලා පාරිභෝගිකයා මේක මිලදී ගන්න අවස්ථාවක් වෙනවා. පාරිභෝගිකයා මේ නිෂ්පාදිතය මිලක් ගෙවලා මිලදී ගන්න අවස්ථාවක් වෙනවා. අනේ අවස්ථාවේදී වෙන පරිවර්තනයන් කීපයක් තව තියෙනවා. මොකද මේක අරන් එන අතරමැදි. අතරමැදිය මේක පාරිභෝගිකයා දක්වා අරන් එද්දී අතරමැදියට සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ යම් දේවල් මේකට එකතු කරගන්න. මොකද අතරමැදිය මේක කරන්නේ ලාභ ලබන්න. ඒතර අතරමැදිය ඉස්සෙල්ලම කරන්නේ තමන්ගේ ලාභය මේකට දාන්න. අපි ඒවට කියනවා වෙළඳ තීරු. අපි හිතමු 200යි කියලා. ඊළඟට මේක ප්‍රවාහණය කරන යම් වියදමක් දරන්න වෙනවා අතරමැදියන්. අපි වල ගත්තොත් ප්‍රවාහන ගාස්තු. උදම් 100යි. ඊළඟට මේක පාරිභෝගිකයා දක්වා ගිහින් දාලා විකුණන්න යද්දී රජය කියනවා නම් පාරිභෝගිකයාගේ ඒ කියන්නේ අලෙවි කරන අවස්ථාවේදී පාරිභෝගිකයන් අය කරලා දෙන්න මෙන්න මේ වගේ බද්දක් කියලා අපි ගමු. එකක් වක්‍ර බද්දක් කියලා වක්‍ර බදු ආකාර දෙකයි. අතනදී අපි කතා කරන්නේ නිෂ්පාදිතය මත. මොකද අපි ඕවා කතා කරා රජයේ බදු පැනවීම රජයේ මැදිහත් වීමේ කොටස යටතේ වෙළඳ පොළ ආර්ථිකයේ රජයේ මැදිහත් වීම යටතේ අපි සාකච්ඡා කරා බදු වර්ග දෙකක් පාරිභෝගිකයා මත අය කරන එක තමයි නිෂ්පාදකයා මත. දැන් කලින් අය කරේ නිෂ්පාදකයා මත. දැන් මෙතනදී පාරිභෝගිකයා මත අය කරනවා නම් වක්‍ර බද්ද අපි මෙතන හිතමු 200ක් කියලා. ඒවට තේරෙන්න ඕන අනවසානයේ ගණන්කරු කීයක් ගෙවයිද මේකට කියලා. දැන් බලන්නකෝ අතරමැදියා 1200ට අරගෙන. ඒතොර ඒක ගන්න අවස්ථාවේදී නිෂ්පාදකයාගේ මිල වුණා. අරගෙන එයාගේ ලාභය 200ක් දානවා මේකට. එතකොට 1400යි. ප්‍රවාහන ගාස්තු 100යි 1500යි. බද්ද 200යි. ඒතර ඔක්කොම 1700ක් වෙනවා ගණන්කරු මේක ගන්න අවස්ථාවේදී මිල. මෙන්න මේ ගණන්කරු මේක ගන්න අවස්ථාවේදී මිලට තමයි අපි නමක් කියන්නේ. වෙළඳ මිල නැත්තම් ගණන්කරුගේ මිල. වෙළඳ මිල. දැන් ගණන්කරුගේ මිල එහෙමත් නැත්තම් පාරිභෝගිකයාගේ මිල. ඒතකොට බලන්න දැන් අවසානයේ අපි අර මුල ඉඳන් හිතුවොත් එහෙම මූලික මිලේ ඉඳන් ගණන්කරුගේ මිල නැත්තම් වෙළඳ මිල දක්වා එද්දී එකතු වෙන විවිධාගයන් තිබුණා. අඩු වෙන යම් අගයන් ප්‍රමාණයක් තිබුණා. ඒතකොට මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් ස්ටඩි පැක් එකේ පිටු අංක 44 ඉඳන් 47 වෙනකන් තව විධිමත්ව දාලා තියෙන එකත් කියවලා බලන්න. දැන් සරල අදහසක් ගත්තොත් මූලික මිලේ ඉඳන් වෙළඳ මිල දක්වා යන ක්‍රියාවලිය ඔන්නෝමයි සිද්ධ වෙන්නේ. එතකොට ඕනම අවස්ථාවක අපිට විභාගයට ලැබෙන මූලික මිලට ලැබෙන ගාණක් විභාගයට ලැබෙන මූලික මිලට ලැබෙන ගාණක් අගයක් අපි ගමුකෝ දලදේශීය නිෂ්පාදිතයේ මූලික මිලට දීලා තියෙනවා අපිට දලදේශීය නිෂ්පාදනය මූලික මිල. එතකොට මූලික මිලයි වෙළඳ මිල අතර වෙනස ඒ විදිහට සාකච්ඡා කරලා දැන් විභාග මට්ටමට එන ගානකදී කොහොමද මේ ගැළපිලි කරන්න ක්‍රමයක් හදාගන්න කොහොමද වැදගත් වෙන්නේ. ඒතරනේ දැන් මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට එද්දී අපි තේරුම් ගන්න ඕන දැන් ඔය අතරමැද නිෂ්පාදකයාගේ මිලක් තියෙනවා. මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට එද්දී හැම වෙලේම වෙළඳ මිල අගය කරගද්දී අපි බලන්න ඕනේ පාරිභෝගිකයාගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද? අන්න ඒවා මේ මිලට එකතු වෙනවා. ළඟට
පාරිභෝගිකයට සහනයක් දීමේ අරමුණින් මොනවාරි දෙයක් නිෂ්පාදකයට හෝ පාරිභෝගිකයට ලැබෙනවා නම් අන්න ඒවා මේ මිලෙන් අඩු වෙනවා. එතකොට අපි ගත්තොත් සරල අදහසක් මේ විදිහට දැන් නිකන් මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට යද්දි බදු කියනා කියනකොට මොකද වෙන්නේ? දැන් බදු වර්ග දෙකක් මේ අතරතුර ගැලපෙනවා. එකක් තමයි මේ තැනක තියෙනවා නිෂ්පාදකයා මත පනවන බදු. තවත් තැනක තියෙනවා ගැනුම් කරු මත පනවන බදු. ඒතකොට බදු වලට මොකද වෙන්නේ? හොඳ අවබෝධයක් තියෙනවනේ බදු කියන්නේ නිෂ්පාදකයාගෙන් හෝ පාරිභෝගිකයාගෙන් රජ අය කරගන්න දෙයක්. එතකොට මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට යද්දී නිෂ්පාදකයා මත පනවන බද්දක් නම් නිෂ්පාදකයාට ඒක නියම කරාම නිෂ්පාදකයා ඒක පාරිභෝගිකයාට දාන එක තමයි කරන්නේ. එතකොට මූලික මිල ඉඳන් වෙළඳ මිලට යද්දී නිෂ්පාදකයා මත පනවන බදුත් එකතු වෙනවා. පාරිභෝගිකයාගෙන් බද්දක් අය කරනවා කොහොමත් ඒක පාරිභෝගිකයාගේ වෙන මිලට එකතු වෙනවා. එතකොට මූලික මිල වෙළඳ මිලට යද්දී බොහෝ විට බදු වර්ග දෙකක් එකතු වෙනවා. බදු වර්ග දෙකක්. එකක් තමයි නිෂ්පාදිතය මත බදු. අනිත් එක තමයි අලවිය. නැත්නම් මේකට කියන්න පුළුවන් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා කරන බදු. අලවිය මත බදු. මේ බදු වර්ග දෙකම එකතු වෙනවා. ඊට අමතරව එකතු වෙයි කියලා හිතන්න පුළුවන් මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට යද්දී අපි දැක්කා නිෂ්පාදකයාගේ මිලේ ඉඳන් ඉස්සරහට යද්දී අතරමැදියන්ට භාණ්ඩ බාර දුන්නාට පස්සේ නිෂ්පාදකයෙක් ඉතින් එහාට ගැනුම් කරු දක්වා ඔක යද්දී අතරමැදියා Tamante භාණ්ඩ ගැනුම් කරු දක්වා අරගෙන ප්‍රවාහන ගාස්තු අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා කරගන්න. ඊළඟට එයාගේ ලාභය අපි වල කියනවා වෙළඳ තීරු. මෙන්න මේ සියල්ල අය කර ගන්නවා අතරමැදි. එතකොට මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට උගන මතක තියාගන්න බදු වර්ග දෙකක්. බදු වර්ග දෙකක්. සහ ප්‍රවාහන ගාස්තුයි වෙළඳ තීරුයි කියලා එකතු වෙනවා. මේ සියල්ල එකතු වන තත්වයේ දේවල්. අවබෝධයක් තියාගන්න. ඊළඟට මූලික මිලේ ඉඳන් වෙළඳ මිල දක්වා යන ක්‍රියාවලියේ බලන්න ඕන මොනවද මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට අඩු වෙන දේවල්. දැන් පොඩ්ඩක් හිතන්න සාහනාධාරයක් දෙන්නේ මූලිකව නිෂ්පාදකයට නිෂ්පාදනය දිරි ගන්න. ඒකත් එක්ක නිෂ්පාදකයා සාහනාධාරයේ වාසිය අරගෙන නිෂ්පාදනය කරනක වැඩි කරනවා. පාරිභෝගිකයාට සාහනාධාරයක් දෙන්නේ පරිභෝජනය දිරි ගන්නවා. ඒතකොට මිල අඩු වෙලා පාරිභෝගිකයා වැඩියෙන් පරිභෝජනය කරනවා. සාහනාධාර වලින් වෙන්නේ පාරිභෝගිකයෙක් ගෙවන මිල අඩු වෙන බලපෑම වෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මෙතන ඉඳලා මෙතෙන්ට එද්දී මූලික මිල ඇතුලේ සාහනාධාරයක් තියෙනවා කියලා අපි දන්නවා. මූලික මිල ඉඳන් වෙළඳ මිලට ඇද්දී සාහනාධාර අගයන් අඩු වෙනවා. ප්‍රධාන අගයන් දෙකක සාහනාධාර අඩු වෙනවා. එකක් තමයි නිෂ්පාදනය මත නිෂ්පාදිතය මත සහනාධාර නිෂ්පාදකයාට දෙන ඊළඟට අලවිය මත පාරිභෝගිකයාට දෙන සහනාධාර. මේ සහනාධාර වර්ග දෙකම අඩු වෙනවා. එතකොට උදා අවබෝධයක් තියාගෙන අපි ගත්තොත් එimhe අපිට සරලව කියන්න පුළුවන් එකතු වෙන්නේ බදු වර්ග නිෂ්පාදිතය මත හෝ අලවිය මත අය කරන අඩු වෙන්නේ සහනාධාර නිෂ්පාදිත මත අලවිය මත අය කරන ඊට අමතරව එකතු වෙන දේවල් තිබුණා මොනවද ප්‍රවාහන ගාස්තුයි වෙළඳ තීරු කියන එකයි. රයිට්. දැන් එතකොට ඔන්න අපි මේ කොටසේදී සාකච්ඡා කරලා ඉවර කරා ජාතික ගුණකරණයේ යම් සංකල්ප කීපයක් හැමදේම කතා කරන්න අපිට වෙලාව වදා ගන්න බැරි වෙයි. හැබැයි මූලික කරුණු කීපයක් අපි සාකච්ඡා කරා. දැන් මේ කොටසෙන් ඉවර කරේ අපි එකක් ජාතික ගුණකරණය හඳුනා ගැනීම කරා. ඒක රිවිෂන් පන්තිත් කරලා තිබුණා නැවත මතක් කරා. එහෙනම් ජාතික ගුණකරණයේ මූලික සංකල්පයක් වෙන GDP දල දේශීය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? දල ජාතික ආදායම GNI කියන්නේ මොකද්ද? ඊළඟට අපි සාකච්ඡා කරා නිෂ්පාදන ප්‍රවේශය ගැන මූලික අදහස් කීපයක්. ඊළඟට අපි සාකච්ඡා කරා ආදායම් ප්‍රවේශය ගැන මූලික අදහස් කීපයක්. ඊළඟට මම කතා කරා මිල සංකල්ප. ඒකට මේ දේවල් ගැන විස්තරාත්මකව අවශ්‍ය දැන් සාකච්ඡා කරේ. ස්ටඩි පැක් එකේ තුන්වෙනි ස්ටඩි පැක් එක. ඒකේ තියෙන කරුණු ටික නැවත මේවට බලන්න. ඊළඟ කොටස අපි හදනවා. මේක ඊළඟ අවස්ථාව සම්බන්ධයෙන් ආදායම් ප්‍රවේශය සහ ජාතික ගුණ වියදම් ප්‍රවේශය සහ ජාතික ගුණකරණයේ සම්බන්ධ සංකල්ප කීපයක් සම්බන්ධයි.